නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ වස්සාන ධර්මදේශනා මාලාවෙහි අද ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට. අපට මාතෘකාව හැටියට ලැබිලා තියෙනවා මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. කාලානුරූපවත් බොහෝම වටින දේශනාවල් මෙවර වස්සාන ධර්ම දේශනා මාලාවෙදි තෝරගෙන තිබෙනවා. කාරණේ මොකද? අපි හැමෝම විශේෂයෙන් ගිහි පින්වතුන්ලා මහරහතන් වහන්සේලා පිළිබඳව හොඳට දන්නවා. විශේෂ කොට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ওই චරිත කතා හොඳට දන්නවා. දන්න බැවින් මහරහතන් වහන්සේලා ගැන හොඳ පැහැදීමක් හිත තුළ තියෙනවා. කාරණේ මොකද? ඒ රහතන් වහන්සේලා ගැන හොඳට දන්න බැවින්. පින්වතුනි, ඒත් රහත් තෙරණින් වහන්සේලා පිළිබඳව දැනුම බොහොම අඩුයි. රහත් තෙරණින් වහන්සේලා පිළිබඳව අහන්න ලැබෙන්නේ කලාතුරකින්. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසගේ එක් කොටසක් තමයි භික්ෂුණී සංඝ කියලා කියන්නේ. භික්ෂු සංඝ, භික්ෂුණී සංඝ. මේ දෙපිරිසම මහා සංඝ රත්නයයි. පින්වතුනේ, රහතන් වහන්සේ නමක් වුණත්, රහත් තෙරණින් වහන්සේ නමක් වුණත් හිතේ ස්වභාවය එකයි. නිකිලස් ස්වභාවයටපත් වූ හිත එකම ස්වභාවයෙන් යුක්තයි. එතන කාන්තාවක්ය පිරිමියෙක් කියලා වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වතුනි, අපි විශේෂ කොට ප්‍රජාපති මහරහත් තෙරණිය පිළිබඳව හොඳට දැනගන්න ඕන. ඒ රහත් තෙරණිය තමයි තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බොහෝම අමාරුවෙන් ඉල්ලලා භික්ෂුණී සංඝයාව ඇති කරගත්තේ. කාන්තාවන්ට පැවිද්ද ලබා ගත්තේ. ඊළඟට අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියෝ තමයි ප්‍රජාපති මහරහත් තෙරණින් වහන්සේ. ඒ නිසා අපිට ලැබුණු මාතෘකාව බොහොම හොඳයි. ඒ ගැන හොඳට අහලා තේරුම් ගන්න ඕන, මතක තියා ගන්න ඕන, හිතේ පැහැදීම ජනිත කර ගන්න ඕන. පින්වතුනි, මේ දේශනාව ආරම්භයේදී මුලින්ම උප්පත්ති කතාව පැහැදිලි කරන්නට ඕන. පින්වතුනි, මීට කල්ප ලක්ෂයකට පෙර ලෝකයේ පහළ වුණ
පියමතුරා බුදුරජාණන් වහන්සේ. මේ පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවතී නුවර අපගේ ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ එක්තරා ඇමති කුලයක දැරවියක් හැටියට උප්පත්තිය ලැබුවා. ඒ ඇමතිතුමාගේ දුව තමයි ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය. මොන බුද්ධ ශාසනයේද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. මේ ඇමතිතුමා පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවන්තයි. නිරන්තරයෙන්ම විහාරස්ථානයට ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. ඒ බණ අහලා හොඳට ශ්‍රද්ධාව දිනු කරගත්ත කෙනෙක්. දවසක්ද කතා කරනවා දුවට, දුවේ අපි යන් අද බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. හොඳයි පියාණන් වහන්සේ කියලා ඒ දරුවගේ පරිවාරයත් අඬ ගහගෙන, සේවකයෝ අඬ ගහගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයට ගියා. යනකොට පදුමුත්තර ලෞතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ධම්සභා මණ්ඩපයේ බණ කියනවා. ඇමතිතුමාත් ඒ දැරවියත් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා බොහෝම චිත්තප්‍රසාදයට පත්වලා ඉන්න වෙලාවේ අර සිව්වනක් පිටිස මැද පියමතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි තමන්ගේ සුළු මෑණියන් වූ ඒ භික්ෂුණීන් වහන්සේට අග්‍රස්ථානයක් ලබා දෙනවා. මොකක්ද අග්‍රස්ථානය? පැවිදිව බොහෝ කල ගත කරපු භික්ෂුණීන් අතර අග්‍රස්ථානය තමන්ගේ සුළු මෑණියන් වූ ඒ භික්ෂුණියට ලබා දුන්නා. මේක දැකපු අර දියණියට බොහෝම සතුටුයි. මොනතරම් හොඳයිද? සාදු සාදු බොහොම හොඳයි. මටත් අනාගතේ බුද්ධ ශාසනයක මෙවැනි තනතුරක් ලබන්නට ඇත්නම් කොච්චර හොඳයිද? කොච්චර දෙයක්ද කියලා හිතේ සතුටක් ඇති කරගත්ත, අනුමෝදන් වුණ, අදිෂ්ඨාන කරගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පියතුමත් දරුවත් දෙන්න එක්ක ලෞතුරා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා ආයාචනා කරන, ආරාධනා කරනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග අපේ නිවසේ දානෙට වඩින දවස් 7ක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. දැන් දින 7ක් මුළුල්ලේහි මහා දානයක් මේ ඇමතිතුමා නිවසේ දෙනවා. තමන්ගේ දියණිය සමග. භික්ෂු සංඝයාටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට දින 7ක් දානීය පූජා කළ අපුපස්ථාන කරපු මේ දියණිය බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. 7 වෙනි දවසේදී කියනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මීට දින 7කට ඉහතදී ඔබ වහන්සේ විසින් සුළු මෑණියන් වූ භික්ෂුණීන් වහන්සේට පැවිදිව බොහෝ කල් ගත කළ භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබා දුන්නා. මම ඒක දැකලා සතුටු වුණ, අනුමෝදන් වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ මටත් ඔන්න ඔය අග්‍රස්ථානයේ අනාගත බුද්ධ ශාසනයක ලබන්න පුළුවන්ද? ලැබෙනවද කියලා අහනවා. තුන්කල් දකින ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අනාගත ලෝකයේ පිළිබඳ බුද්ධ ඥානයෙන් බලනවා. බුද්ධ ඥානයෙන් බලපු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දරුව අනාගතයේදී ඔක්කා කුලයෙන් නික්මී පැවිදි වන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයක් ගිය තැන පහළ වෙනවා දඹදිව. අන්නේ බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වන ඔබ ගිහිගෙයින් නික්මී පැවිදි වෙලා පැවිදිව බොහෝ කල් ගත කළ භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ නියත විවරණ දුන්නා. කාටද? ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියට මීට කල්ප ලක්ෂයකට ඉහතදී පියමතුරා බුද්ධ ශාසනයේදී.
මේ විදිහට නියත විවරණ ලබාගත් මහා ප්‍රජාපති ගෞතමී මහ රහත් තෙරණිය පින්වතුනි ඒ ජීවිතයේ බොහෝ සෙයින් පින්දහම් කරගත්තා. ඒ බුද්ධ ශාසනයේ දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා වඩනවා, තව නොයෙක් පින්කම් කරලා එතනින් චුත වෙලා ගිහිල්ලා තවුස්තා දිව්‍ය ලෝක උප්පත්තිය ලබනවා. දෙවඟනක් හැටියට. දිව්‍ය ලෝකේ පින්වතුනි අනිත් දෙවරුන් අභිභවා බොහෝම සැප සම්පත් ඉඳලා ඒ දිව්‍ය ආයුෂ ඉවර වෙලා එතනින් චුත වෙලා නැවත උප්පත්තිය ලබනවා. කසී රජුරුවන්ගේ රාජධානී බරණැස් නුවර. පින්වතුනි උප්පත්තිය ලබන්නේ දාස ගම්මානයක. මේ දාස ගම්මානයේ ප්‍රධාන දාසයාගේ නිවසේහි දුව හැටියට උපදිනවා. හැදිලා වෙඩිලා තරුණ වියටපත් වූ මේ දරුවා ඒ දාස ගම්මානයේ ප්‍රධාන දාසිය බවට පත් වෙනවා. මේ කාලයේ පින්වතුනි අබුද්ධෝත්පාද කාලයක්. ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ නොවිච්ච කාලයක්. දවසක් නන්දමූලක පර්වතයේ හිමාලයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේලා ඉසිපතනයට වැඩම කරලා ඉසිපතනේ ඉඳලා පින්වතුනි පිණ්ඩපාතේ වඩිනවා කොහෙටද? අර දාස ගම්මානයට. දාස ගම්මානයට පිණ්ඩපාතේ වැඩියා. ප්‍රධාන දාසිය ඇතුළු ඒ ගමේ දාසි පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් පසේ බුදුරජාණන් වහන්සේලාට දානි පූජා කළා. පිණ්ඩපාත දානි. පිණ්ඩපාත දානි ලබාගත් පසේ බුදුරජාණන් වහන්සේලා බරණ ඉසිපතනයට වැඩියා. දානි වැළඳුවා. දැන් හවස පසේ බුදුරජාණන් වහන්සේලා නැවත වඩිනවා. කුමටද? වස්සානේ කාලේ වස්සසන්නට කුටි හදා ගන්න ඕන. ඒ සඳහා අත්උදව් කරු හොයා ගන්න පුළුවන් දෙය කියලා බලන්නට පසේ බුදුරජාණන් වහන්සේලා සිටු ගෙවල් වලට වැඩියා. ඒ කටයුත්තට කවුරුත් හොයා ගන්නට බැරි වුණා. ඒ වැඩම කළා නැවත වඩිනවා දාස ගම්මානයේ මැදින් වඩිනකොට අර ප්‍රධාන දාසිය දකින්නවා පසේ බුදුරජාණන් වහන්සේලා. ගොහින් අහනවා බුදුරජාණන් වහන්සේලා උදේ පිණ්ඩපාතේ වැඩියා. දැන් මේ හවස් වරුවේ කුමටද වැඩියේ? දියණිය අපි මේ වස් කාලේ වස්වසන්ට කුටි හදා ගන්නට ඕන. ඒ සඳහා උදව් ගන්න පුළුවන් අය ඉන්නවද කියලා බලන්නයි වැඩි. ස්වාමිනේ කුටි හදන එක පෝසත් ඇත්තම කරන්න ඕනද අපි වගේ දුගියන් විසින් කරාට කමක් නැද්ද? දියණිය ඒ කුටි කවුරු හැදුවත් කමක් නැහැ. අපි නොතමේ ඉන්න පුළුවන් නම් ඒ කුටියලා අපි වැඩ ඉන්නවා. වස්ස සමාදන්ව වස්සසනවා. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේලාට අපි කුටි හදා දෙන්නම්. ඒ කුටිවල වස්වසන්ට කියලා ආරාධනා කළා. දැන් මේ ප්‍රධාන දාසිය පින්වතුනි අනිත් දාසී සියලු යාළුව ඒ ගමේ 500ක් දෙනෙක් ඉන්න ඒ සියලු දෙනාම කතා බහ කරගෙන එකතු වෙලා තම තමන්ගේ නිවෙස්වල ස්වාමි පුරුෂයන්ටත් කතා කළේ ඇත්තොත් කැමති කරගෙන කැලේට ගොහින් ලී දඬු කපලා වැඩි විශාලත් නැති වැඩි පොඩිත් නැති ලස්සන කුටි හැදුවා. කුටි හදලා පින්වතුනි ඇඳමෙට කොට ඇතිරිලි පැදුරු සියල්ල සූදානම් කරලා පාදෝන පෑන් තබලා පසේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි වඩින්න අපි කුටි හැදුවා. පසේ බුදුරජාණන් වහන්සේලා වස්සසන්ට ඒ කුටි වලට වැඩියා. දැන් පින්වතුනි මේ වස්සාන කාලයේම ඒ ප්‍රධාන දාසිය ඇතුළු දාස ගම්මානයේ පිරිස තමයි දානි පූජා කරන්නේ. ප්‍රධාන දාසිය කතා කරලා කියනවා එක නමකට එක්කෙනා බගින් දානේ බාර ගන්න. දැන් 500 නමක් ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ගමෙත් ඉන්නවා 500 දෙනෙක්. දානේ බාරගත්තා. ප්‍රධාන දාසිය කියනවා යම් හේකින් ඔබට දාන දෙන්න එක්කෙනෙකුට හරි බැරි වුණොත් දානට ඕන කරන කලමනා බඩු ඒ සියල්ල මම දෙනවා. මගෙන් ඉල්ල ගන්නට ඔබ දානි හදලා දෙන්න. මේ විදිහට පින්වතුනි වස් කාලය පුරාවටම පසේ බුදුරජාණන් වහන්සේට මේ දාස ගම්මානේ දාස පිරිස දානි පූජා කරනවා. බෙහෙත් පූජා කරනවා. ගිලම්පස පූජා කරනවා. දැන් කුටිත් හදලා දුන්නා.
සිව්පසේම උපස්ථාන කරනවා. පින්වතුනි වස් කාලේ අවසන් වුණා. තුන් සිවුරු මැහුවා. තුන් සිවුරු මහල පින්වතුනි වස් අවසානයේදී පසේ බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාටම තුන් සිවුරු පූජා කළා. කවුද? මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය අතීතයේදී අර දාස ගම්මානි 16ක් හැටියට. දැන් මේ දේශනාව තව ඉස්සරහට කරගෙන යනකොට ඔය ඇත්තන්ට පැහැදිලි වේවි ওই දාස ගම්මානි හිටපු අනිත් ඇත්තොත් කවුදයි කියලා. ඒ හින්දා හොඳට අහගන්න ඕන. දැන් මේ විදියට වස්තුම් මාසයක් අපුපස්ථාන කළා වස්සාන චීවරත් පූජා කළා කාටද? මහා ගුණ ඇති පසේ බුදුරජාණන් වහන්සේලාට ලේසි පහසු පින්කමක් එහෙම නෙමෙයි. පින්වතුනි මේ විදිහට ඒ ජීවිතේ තව තවත් පින් කරගත්ත මේ ප්‍රධාන දාසිය මරණයට පත්වලා දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවා. අනිත් දාස ගම්මානේ සියලු දෙනා 500ක් දෙනාම දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවා මරණින් මත්තේ. ඒ ගෙවල් වල හිටපු ස්වාමි පුරුෂයෝත් ඒ දිව්‍ය ලෝකයේ තැන්වලම ඉපදුණා. මේ විදිහට දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවට පස්සේ පින්වතුනි අනිත් දෙවිවරුන් අභිභවා මේගොල්ලෝ බබලනවා. රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පහසෙන්, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් මේ අය අනිත් දෙවිවරු අභිභවා සිටිනවා. ඒ කළ මහා පින්කම හින්දා. දිව්‍ය ලෝකෙ මෙහෙම සැප සම්පත් විඳලා එතනින් චුතව නැවත මනුස්ස ලෝකෙ උපදිනවා. ප්‍රධාන දාසිය පින්වතුනි බරණැස් නුවර සමීපයේ පිහෙරගමක තමයි උපදින්නේ. දැන් මේ පිහෙරගමේ ප්‍රධාන පිහෙරාගේ නිවසේ තමයි මේ දැරිවිය උපදින්නේ. ප්‍රධාන දාසිය වෙලා අර දිව්‍ය ලෝකෙ ගිය තැනැත්ති. අනිත් පිරිස දිව්‍ය ලෝකෙන් චුත වෙලා මේ පිහෙරගමේම උප්පත්තිය ලබනවා. මේ කාලේ පින්වතුනි පත්මාවතී දේවියගේ කුමාරවරු 500 දෙනෙක් පසේ බුද්ධත්වයට පත් වෙලා හිමාලයේ වැඩ ඉන්න නන්දමූලක පර්වතේ. ඒ පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේලා බරණැස් නුවර බරණැස් රජුරුවන්ගේ ආරාධනාවකින් රාජමාලිගාවට දානෙට වැඩියා. හැබැයි රජුරුව මේ කලින් කර ආරාධනාවක් බැවින් අමතක වුණා දානි සූදානම් කරන්න. දාන්ට වැඩිය දානේ නැහැ රාජමාලිගාවේ. පසේ බුදුරජාණන් වහන්සේලා වඩිනවා දැන් පිහෙරගමට අසල පිහෙරගමට වැඩියා. ප්‍රධාන පිහෙරිය ඇතුලේ සියලු දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් දානේ පූජා කළා. දානේ ලබාගත් පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ඇත්ත බලන් ඉදිද්දිම පින්වතුනි අහසට පැන නගලා නන්දමූලක පර්වතයට වඩිනවා හිමාලයට. ඒ ජීවිතෙත් මෙහෙම පින් දහම් කරලා පින්වතුනි අපේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක පාල වෙන කාලෙදී මේ ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝක උප්පත්තිය ලබනවා. දෙව්දහනුවර අංජන රජුරුවන්ට දාව සුලක්කනා දේවියගේ කුසින් ඒ රාජකුමාරි උප්පත්තිය ලබනවා. කවුද? ප්‍රජාපති ගෞතමී මහ රහත් තෙරණිය. ඒ අංජන රජුරුවන්ට සුලක්කනා දේවියටත් කලින් දරුවෙක් ලැබිලා හිටියා. ඒ දරුවාගේ නම මොකද්ද? මහා මායා දේවිය. දැන් මේ අක්කටයි නංගිටයි තව සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. දණ්ඩපාණි කුමාරයා සුප්පබුද්ධ කුමාරයා. පින්වතුනි අංජන රජුරෝ මේ මගේ දියණිවරු දෙන්නගේ අනාගතය පිළිබඳ විමසන්ට ඕනෑ කියන අදහසින් බමුණන් ගෙන්නවලා රාජමාලිගාවට
බැලු අනාගතය. අනාගතයේ බලපු බමුණන් කියනවා මේ දියණිවරු දෙන්න යම් දවසක වැඩි වීටපත් වෙලා විවාහ වුණාට පස්සේ පුතෙක් ලැබුවොත් ඒ පුතු අනිවාර්යයෙන්ම සක්විති රජ වෙනවා. පුතෙක් ලැබුවොත් මේ දේවරු දෙන්න ඒ පුතුන් සක්විති රජ වෙනවා. දැන් මේ ගෝතමී දියණිය අනාගතේ මහා පරිවාරයක් සහිත බොහෝ පිරිසක් මැද ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ ගෝතමී දේවිය සමග ලොකු පිරිසක් අනාගතේ එකතු වෙනවා. මෙහෙම අනාවැකියක් කිව්වා. අංජන රජුරෝ ඒ නිසා දැන් පරම්පරාවෙන් ආපු නම ගෝතමී ඒ නමට එකතු කළා මහා ප්‍රජාවක් අනාගතේ ආවට ඉන්න නිසා මහා ප්‍රජාපති කියලා. එහෙම තමයි නම හැදුනේ. දැන් මහා ප්‍රජාපති රාජදේවියත් මහා මායා දේවියත් දෙන්නම අංජන රජුරුවන්ගේ රාජමාලිගයේ සුවසේ වැඩෙනවා. වැඩි වියටපත් වුණා. සුදෝන් මහ රජුරුව දන්නවා අංජන රජුරුවන්ගේ සුලක්කනා දේවියගේ දියණිවරු දෙන්න අනාගතයේ දරුවන් ලැබුවොත් සක්විති රජ වෙනවා. දැන් විවාහ වෙන්න කලින් ඉඳලම සුද්ධෝදන මහ රජුරුවන්ට අදහසක් තිබිලා මොකද්ද? මගේ දරුවා සක්විති රජ වෙයි කියලා. ඒ අදහසත් නිසා බොහෝම ලස්සන දේවිවරු දෙන්නෙක් හින්දා මොකද කරන්නේ? දෙන්නම විවාහ කරගන්නවා. විවාහ කරගෙන පින්වතුන් එක්කගෙන වෙනවා කිඹුල්වත් නුවර රාජමාලිගාවට. දැන් සුද්ධෝදන රජුරුවන්ගේ මේ දේවින් වහන්සේලා දෙන්න බොහෝම සතුටින් රාජමාලිගාවේ ගත කරනවා. මේ අතර පින්වතුනේ අපේ ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා. සන්තුෂ්ටි දෙවියන් හැටියට. මේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්න දෙවියන්ට අනිත් දෙවිවරු ඇවිල්ලා ආරාධනාවක් කරනවා. කාලෝ අයන්තේ මහාවීර උප්පත්ති මාතු කුච්චයන් සදේවකං තාරයන්තෝ බුද්ධස්වමතප්පදං කියලා. මොකක්ද ආරාධනාව? පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේම පාරමිතා පුරල කොහෙද වැඩ ඉන්නේ? තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්න දෙවියා පින්වතුනි කවදාකවත් ආරාධනාවක් නැතුව මව් කුසට එන්නේ නැහැ. මනුස්ස ලෝක උපදින්නේ නැහැ. දැන් ආරාධනා කළා කාලෝ අයන්තේ මහාවීරයන් වහන්සේ මේක කාලයයි. මොකටද? මව් කුසේ උපදින්න. මව් කුසේ ඉපදිලා නිර්වාණය අවබෝධ කරගෙන මේ ලෝකයාට නිවන් මඟ පෙන්වලා දෙන්න කියලා ආරාධනා කළා. ආරාධනා බාරගත් දෙවියන් පින්වතුනි මහ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝක දිහා බලනවා. ඒක සියලු බුදුරජාණන් වහන්සේට අදාළ ධර්මතාවයක්. ඒ බලන බැලුමට මොකද්ද කියන්නේ? පස්මහ බැලුම්. කරුණු පහක් බලනවා. මොකද්ද බලපු කරුණු පහ? කාලය, දීපය, දේශය, කුලය, මව කියන කරුණු බැලුවා. මේ සියලු බෝසතාණන් වහන්සේලා මේක බලනවා. කාලය කිව්වේ මේ 120ක් ආවිසති මෙවැනි කාලයක් වෙන්න ඕන. ඒක සම්පූර්ණයි. දීපය, ජම්බුද්දීපය, ඒක සම්පූර්ණයි. දේශය කිඹුල්වත් නුවර ඒකත් සම්පූර්ණයි. කුලය හත්පුතු පරම්පරාවෙන්ම පිරිසිදු කුලයක් තමයි ශාක්‍ය කුලය. ඒකත් හරි. ඊළඟට බැලුවා මෑණියෝ. පින්වතුනි සියලු බෝසතාණන් වහන්සේලා උපදිනේ මෑණියන්ගේ ආයුෂ තිබෙන්නට ඕන. මාස 10කුත් දින 7ක්. ඒක සියලු බෝසතාණන් වහන්සේලාට අදාළ ධර්මතාවයක්. ලංකාවේ නෙමෙයි. මහා මායා දේවිය හිටියේ කිඹුල්වත් නුවර. දැන් පින්වතුනි පස්මහා බැලුම් බැලුවා. ඒ සියල්ල සම්පූර්ණයි. දැන් මහා මායා දේවියගේ ආයුෂ කොච්චරයිද? මාස 10යි දවස් 7යි.
සියලු බෝසතාණන් වහන්සේලා පින්වතුනි මව් කුසේ ඉපදුනාට පස්සේ මව් කුසට ආවට පස්සේ හරියටම මාස 10ක් වාසය කරනවා. සිහියෙන්මයි දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ, සිහියෙන්මයි මව් කුසට එන්නේ, සිහියෙන්මයි මව් කුසේ වැඩ ඉන්නේ, සිහියෙන්මයි මව් කුසෙන් උපදින්නේ. මොනතරම් ආශ්චර්යයක්ද. ඇයි සාරා සංඝ කල්ප ලක්ෂ්‍ය පෙරුම් පිරුවනි බුදු බව ලබන්නට? නිකන් එහෙම නෙමෙයි. පින්වතුනි දැන් බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා මහා මායා දේවියගේ මව් කුසට පැමිණියා. දැන් මව් කුසේ දරුවා පිළිසිඳ ගත්තා. මාස 10ක් වැඩ ඉන්නවා. මෑණියෝ දරුවව දකින්නවා. දරුසුරසල් නරඹනවා දරුවා කුසේ ඉඳිද්දී. මෑණියන්ගේ කුසේ මව් කුසට ආපු මොහොතේ ඉඳලා මෑණියෝ ප්‍රකෘතියම සීලවන්තය පන්සිල් රකින්නවා. පින්වතුනි මේ පින්වන්ත මෑණියෝ මහා මායා දේවිය මාස 10ක් ගිය තැනදී අපේ බෝසතාණන් වහන්සේව බිහි කරනවා. කිඹුල්වත් පුරේටත් දෙව්දහනුවරටත් අතර හරි මැද තිබෙනවා ලස්සන සල්වනයක් ලුම්බිනී ශාල වනෝද්‍යානය. ඒ සල්වනයේදී පින්වතුනි මෑණියෝ හිටගෙන ඉඳිද්දී මේ සිදුහත් කුමාරයා මනුස්ස ලෝක උප්පත්තිය ලබනවා. පින්වතුනි දැන් මව් කුසින් සිදුහත් කුමාරයා උප්පත්තිය ලැබුවා. මේ අතර අපගේ මහා ප්‍රජාපති ගෝතමිය ඒ අපේ බෝසතාණන් වහන්සේ ඉපදිලා හරියට දින 5ක් ගිය තැනදී දරුවෙක්ව බිහි කරනවා. කවුද ඒ දරුවා? නන්ද කුමාරයා. දැන් ඒ නන්ද කුමාරයා ඉපදිලා දින 2ක් ගිය තැනදී මහා මායා දේවිය කලුරිය කරනවා. කලුරිය කරලා මාතු දිව්‍ය රාජ්‍ය හැටියට දිව්‍ය ලෝක උපදිනවා. දැන් පින්වතුනි ප්‍රජාපති ගෞතමී තෙරණියට නැත්තම් ප්‍රජාපති ගෞතමී දේවියට දරුවෝ දෙන්නයි. සිදුහත් කුමාරයා සහ නන්ද කුමාරයා දෙන්නෙක් බලා ගන්නට ඕන. අපහසුයි. දරුවෝ දෙන්නෙක් බලා ගන්න එක අපහසුයි. ඒ නිසා මේ ප්‍රජාපති දේවිය කල්පනා කරනවා මගේ කුසින් ඉපදුණු මේ දරුවා මම කිරිමව්වරුන්ට බාර දෙනවා. සිදුහත් කුමාරයා මම හදාගන්න. දැන් පින්වතුනි තමන්ගේ දෙතනින්ම කිරි පෝමින් ලේ ටික කිරි කළා පෝමින් සිදුහත් කුමාරයා බොහෝම ආදරයෙන් මේ ප්‍රජාපති ගෞතමිය පෝෂණය කරනවා. හරිම ආදරේ. නන්ද කුමාරයාටත් වැඩිය සිදුහත් කුමාරයාට හරි ආදරේ. සාංශාරිකව පතන් එන දෙයක් නේ. සීල බුදුරජාණන් වහන්සේලගේ මෑණියෝ පින්වතුනි කලුරිය කරාට පස්සේ සුළු මෑණියෝ තමයි ඒ බෝසත් දරුවා හදා වඩා ගන්න. ඒක ධර්මතාව. පින්වතුනි දැන් ප්‍රජාපති ගෞතමී දේවිය සිදුහත් කුමාරයා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ආරක්ෂා කරමින් හදා වඩා ගන්නවා. දැන් සිදුහත් කුමාරයා ටික ටික වැඩෙනවා. යසෝදරා දේවිය සමග විවාහ වුණා. යසෝදරා දේවිය පින්වතුනි රාහුල කුමාරයව බිහි කරනවා. ඒ රාහුල කුමාරයා මනුස්ස ලෝකෙ ඉපදුණු දවසේ රාත්‍රියේ අපගේ මහා බෝසතාණන් වහන්සේ සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා ගෙදරින් නික්මිලා යනවා. කාන්තක අසුපිටින් චන්න ඇමතියත් සමග මැදියම් රැය පිටත් වෙලා ගියා. මේ ගිහිගේ අතහැරලා ගියේ කුමටද? මමත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛයන්ගෙන් යුක්තයි. අනිත් සත්‍යයනුත් අනිත් දෙවි මිනිස් සෑම සියලු දෙනාම ජරා මරණයන්ගෙන් යුක්තයි. ඒකෙන් මිදිලා නැහැ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන මගක් හොයා ගන්න ඕන. දැන් පින්වතුනි එදා අදහසක් තිබුණා නිවන් දකින්නට ජරා මරණ දුකින් නිදහස් වෙන්න පුළුවන් ශරීරයට අධිකව දුක් දුන්නොත්. ඒ නිසා අප බෝසතාණන් වහන්සේ ශරීරයට අධිකව දුක් දෙන්න පටන් ගන්නවා. දැන් ගිහිගේ අතහැරීමත් එක්ක කාමසුකල්ලිකාණු යෝග අන්ත්‍ය අතහැරියා. රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා තුනක බොහෝ සැප සම්පත් විඳපු අප බෝසතාණන් වහන්සේ
ඒ අන්තය අතහැරියා ගිහිගේ නික්මෙනකොට ඊට පස්සේ වැටුණා ශරීරයට අධික දුක් දීමේ අන්තයට අත්තකිලමතාන යෝගයට. පින්වතුනි බෝසතාණන් වහන්සේ මේ අන්ත දෙකම වැරදි බව දැනගෙන ඒක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා එදා වෙසප්පුම් පොහෝ දවසේ සුජාතා සිටු දේවිය දීපු කිරිපිඩු වළඳා දසමර සේනා පරාජය කළ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙලා පස්වග මහණුන්ට ධර්ම දේශනා කළා. ඊළඟට යසකුල පුත්‍රයා ඒ යාළුව 54කට දහම් දෙසලා ඒ සියලු දෙනා අරහත්ත්වයට පත් වුණා. දැන් චාරිකාව වඩිනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මෙහෙම බුද්ධත්වයට පත් වූ බව දැනගත්ත කවුද? සුද්ධෝදන මහ රජුගේ පියාණන් වහන්සේ. දැන් තමන්ගේ රාජ්‍ය ඇමතිවරු පිටත් කරනවා. ඔබ ගිහිල්ලා මගේ පුතාට කියන්න මම දැන් වයසයි මා බල්ලයන්ට මට බන අහන්න ඕන. මාව බලන්ට කිඹුල්වන් නුවරට වඩින්නේ කියලා ආරාධනා කරන්න කියලා පිටත් කරනවා. ඒ ගිය හැම එක්කෙනෙම මොකද කරන්නේ? පැවිදි වෙනවා. අන්තිමේදී කාළුදායි ඇමතිතුමා කතා කරලා කියන ඇමතිතුමාට පුතේ මෙහෙන්ට මම දැන් ගොඩක් අය පිටත් කළා කවුරුවත්ම මගේ මේ අදහස් ඉෂ්ට කරේ නැහැ. මම දැන් ගොඩක්ම වයෝවෘද්ධයි. මගේ මරණය කොයි වේ මොහොතේ වේද දන්නේ නැහැ. මගේ පුතා මට දකින්න ඕන බුදුරජාණන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න ඕන. ඒ නිසා ඔබ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නට පියතුමා බලන්ට වඩින්ටේ කියලා. කාළුදායි ඇමතිතුමා කියනවා රජතුමනි මම යන්නම්. හැබැයි මම පැවිදි වෙනවා. මට පැවිදි වෙන්න අවසර දෙන්න. කමන්න නැහැ පුතේ ඔබ ඕන දෙයක් කරගන්නට. හැබැයි මගේ මේ අදහස ඉෂ්ට කරලා දෙන්න. රජතුමනි එහෙනම් ටිකක් කල් ඉවසන්න මම පැවිදි වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩම්මගෙන මේ කිඹුල්වත් නුවරට එන්නම් කිව්වා. දැන් කාළුදායි ඇමතිතුමාත් ගිහින් පැවිදි වුණා. පින්වතුනි කාළුදායි මහරහතන් වහන්සේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණාට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා කිඹුල්වත් නුවරට වඩින්න. දැන් බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන කිඹුල්වත් නුවරට වැඩියා. වැඩලා නීග්‍රෝධාරාමේ තමයි වැඩ හිටියේ. එදා පින්වතුනි ශාක්‍ය පිරිස කවුරුවත්ම බුදුරජාණන් වහන්සේ පිළිගන්නට වඳින්නට පුදන්නට වැඩිහිටි කවුරුවත් ආවේ නැහැ. පොඩි ළමයි ටික විතරයි. ඇයි මේ ශාක්‍ය කියන්නේ හරිම මාන්නෙන් යුක්තයි. ඇයි කාරණේ මොකද? හත්මුතු පරම්පරාවෙම පිරිසිදු කුලයක් බැවින් බොහෝම මාන්නයක් තිබුණා ඒ පිරිසට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා පින්වතුනි යමා මහ පාතිහාරයේ පාලා ඒ ශාක්‍ය ඥාතීන්ගේ තිබුණු මාන්නය බිඳිනවා. දැන් සුද්ධෝදන මහ රජුරෝත් බොහෝම සතුටු වුණා මගේ පුතා පිළිබඳව. දැන් ශාක්‍යයන්ගේ තිබුණ මාන්නේ නැති වුණා. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මෙහෙම කෙනෙක් උතුම් කෙනෙක් කියන පැහැදීම හිතේ ඇති වුණා. පින්වතුනි මේ විදිහට පැහැදුණු මේ ශාක්‍ය පිරිස එදා නිවිස් වලට ගියා. හැබැයි දානට ආරාධනා කවුරුවත් කළේ නැහැ. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර මහරහතන් වහන්සේලා සමග පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනවා දැකපු යසෝදරා දේවිය අඬාගෙන ගිහින් කියනවා මහ රජුරු අනේ බලන්ට අන්න බුදුරජාණන් වහන්සේ ගෙයක් ගියක් පාසා පිණ්ඩපාතේ යනවා. පින්වතුනි මේක අහපු රජුරෝ දූගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියන අනේ පුතේ ඇයි මට ලැජ්ජා කරන්නේ? අපේ પરම්පරාවේ කවුරුවත් මෙහෙම කළා නැහෙනේ. ඔබගේ પરම්පරාවේ නොකලට මම මේ අපේ પરම්පරාවේ දේ කරන්නේ. ඉතින් ඔබ මගේ පුතෙක් නේ. ඔබ මගේ પરම්පරාවේනේ. නැහැ මම බුද්ධ પરම්පරාවේ. දැන් පින්වතුනි සුද්ධෝදන රජුරෝ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානට ආරාධනා කරා. දානට රාජමාලිගාවට වැඩියා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු සුද්ධෝදන මහ රජුරෝ මාර්ගඵල අවබෝධ කරගත්තා. පින්වතුනි දැන් යසෝදරා දේවියත්
බලන්ට බුදුරජාණන් වහන්සේ වැඩියා චන්දගින්දර දේශනාව අහලා යසෝදරා දේවියත් පැහැදීමටපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩ ඉන්නවා. මේ අතර පින්වතුනි පිණ්ඩපාතේ වඩින බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලගෙන ගිය රාහුල කුමාරයව විහාරයට එක්කන් ගිහින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. රාහුල කුමාරයාත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. දැන් ප්‍රජාපති ගෝතමී තෙරණියගේ පුතා නන්ද කුමාරයා විවාහ වෙන දවසේදී රාජමාලිගාවට වැඩපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගේ අතට පාත්‍රයේ දීලා පිටුපසින් එකගෙන ගිහිල්ලා විහාරස්ථානයේදී නන්ද කුමාරයාත් පැවිදි කළා. නන්ද කුමාරයාත් මහරහත් භාවයට පත් වුණා. සුද්ධෝදන මහ රජුරවන්ට රාජමාලිගාවට වැඩලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා සුද්ධෝදන මහ රජුරෝ සේසත යටදීම පින්වතුනි රාග දේශ මෝහ ආදී කෙලෙස් නැති කළා. මහරහත් භාවයට පත් වුණා. පිරිනුවම් පෑවා. ඒ බණ අහලා ප්‍රජාපති ගෝතමී තෙරණිය සෝතාපන්න වුණා. දැන් පින්වතුනි රාජමාලිගාවේ යසෝදරා දේවියත් මහා ප්‍රජාපති ගෝතමී දේවියත් තනි වෙලා. දැන් කල්පනා කරනවා මහා ප්‍රජාපති ගෝතමී මමත් පැවිදි වෙන්න ඕන මේ ගිහි ගෙදර ඉඳලා වැඩක් නැහැ. රාහුල භද්‍රයන් පැවිදි වුණා. මගේ පුතා නන්ද කුමාරයා පැවිදි වුණා. සුදෝන් මහ රජුරෝ පිරිනුවම් පෑවා. ඒ නිසා මමත් පැවිදි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිය මේ ප්‍රජාපති ගෝතමී දේවින් වහන්සේ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මාව පැවිදි කරන්ට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ. දෙවැනි වතාවටත් ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි අපිට පැවිද්ද ලබා දෙන්න. කැමති වුණේ නැහැ. තුන්වෙනි වතාවෙත් ඉල්ලීමක් කරනවා අනේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න. දැන් මේ සුළු මෑණියන්ට පැවිදි වෙන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ. හිත හදාගෙන ආයි රාජමාලිගාවට ආවා. යසෝදරා දේවිය කියනවා මෑණියනි මමත් පැවිදි වෙන්න යන්න ඕන. ඒ වෙලාවේදී ප්‍රජාපති ගෝතමී දේවිය කියනවා දියණිය ඔබ පැවිද්ද ඉල්ලන්න යන්න එපා. මම තුන් වතාවක් දක්වා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවා. ඒත් අවසර ලැබුණේ නැහැ. ඒ නිසා ඔබ යන්න එපා. මම නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලලා කොහොම හරි පැවිදි බව ලබා ගන්න. එතකොට ඇවිදින් ඔබත් පැවිදි වෙන්න කියලා කිව්වා. දැන් යසෝදරා දේවියත් හිත හදාගත්තා. මේ අතර පින්වතුනි දවසක් රෝහිණී නදියේ ජලයට මහා ආරවුලක් ඇති වුණානේ. ශාක්‍යයන් සහ කෝලියන් අතර. අන්නේ ආරවුල පින්වතුනි ජලයේ බෙදා ගන්නට බැරුව ඇති වෙච්ච එකක්. ඒක දැනගත්ත බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා කලහ විවාද සූත්‍ර දේශනාවෙන් බණ කිව්වා. ඒ බණ අහපු පින්වතුනි ශාක්‍ය කුමාරවරු 500ක් දෙනා ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිදි භාවයටපත් වුණා. ඒ ශාක්‍ය කුමාරවරු සමග විවාහ වෙලා හිටපු කුමාරවරු දැන් 500 දෙනෙක් රාජමාලිගාවල තනි වෙලා ඉන්නවා. දැන් මේ සෑම දෙනාගේම අදහස මොකද්ද? පැවිදි බව ලබා ගන්නට ඕන. අපේ ස්වාමි පුරුෂයෝ පැවිදි වෙලා සියලු කෙලෙස් නැති කළා මහරහත් භාවයටපත් වෙලා. ඒ නිසා අපිත් කොහොම හරි පැවිදි වෙලා වීරිය වඩලා කෙලෙස් නැති කර ගන්න ඕන කියන අදහසයි. මේ අතර පින්වතුනි මහා ප්‍රජාපති ගෞතමී දේවිය කල්පනා කරනවා අපි පැවිදි බව ඉල්ල ගන්න ඕන. ඊට කලින් කෙස් කපලා හිස මුඩු කරලා කසාපත් පොරව ගන්න ඕන. දැන් ප්‍රජාපති ගෞතමී තෙරණිය මේ දේවිය හිසගෙස් කපලා කසාවත් පොරව ගත්තා. අර කලහ විවාද සූත්‍රය අහලා ගිහිගේ නික්මී පැවිදි වූ අර ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරු 500 දෙනා ප්‍රජාපති ගෞතමී
දේවියට එකතු වෙලා ඒ අයත් හිස කිස් බාලා කසාවත් ඇඳගෙන පැවිදි රූපයක් හදාගත්තා. ඒ කියන්නේ කසාවත් පුරව ගත්තා. දැන් පැවිදි බව ලැබිලා නැහැ. දැන් පින්වතුනි මේ සියලු දෙනාම කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. යන්නේ කොහොමද? වාහන වලින් නෙමෙයි, පාගමනින් යන්නට ඕන. මේ රාජමාලිගාවල රාජ සැප සම්පත් විඳමින් හිටපු සියලුම රාජදේවිවරු, රාජකුමාරිකාවන් පින්වතුනි විශාලා මහනුවර කූටාගාල ශාලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට යන්න තීරණය කළා පාගමනින්ම. කසාවත් දරාගත් මේ ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු අර රාජකුමාරවරු 500 දෙනාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දැන් පයින් වඩිනවා. පින්වතුනි ගිනි අවුවේ සෙරෙප්පුවක් නැතුව බොහෝම දුකසේ දැන් පයින් මේ රාජ සැප විඳපු මේ කුමාරිවරු 500 දෙනා වඩිනවා. මේ අයව කවුරුත් අඳුරනවා. මිනිස්සු වට වෙලා කියනවා වාහන අරගෙන එනවා, කරත් අරගෙන එනවා. අනේ මේ වාහන වලට ගොඩ වෙන්න අපි එකගෙන යන්නම්. පයින් යන්න එපා. නැහැ අපි වාහන වල යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට. පාගමනින්ම වඩින්න ඕනේ කියලා දැන් පාගමනින් වඩිනවා. ටික දුරක් යනකොට පින්වතුනි මේ කකුල් වල දියපට්ට ඇවිදිලා කකුල් තුවාල වෙලා. සද්ධාවන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් මොකද කරන්නේ? මේ අය අඬ ගහගෙන ගිහිල්ලා නිවෙස් වල නවත්තලා කකුල් වලට පින්වතුනි බෙහෙත් දානවා. අර කකුල් වල තියෙන දිය බුබුලු පළලා ඒවැ ඕජස් අයින් කරලා බෙහෙත් ගල් වල මේ කකුල් වෙලනවා. පින්වතුනි නැවත වාහන අරගෙන ඇවිදින්න කියනවා අනේ නගින්ට අපි එකගෙන යන්න. කිසිම වාහනයකට ගොඩ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුණී පැවිද්ද ඉල්ල ගන්නට කියලා මේ සියලු දෙනා වහන්සේ පාගමනින්ම විශාලා මහනුවරට වඩිනවා. දැන් ප්‍රජාපති ගෞතමිය කල්පනා කරනවා විහාරේ දොරකොඩට ඇවිදිලා යම් හේයකින් මම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලලා මට ලැබුණ නැත්තම් අපි හැම දිනාම නැවතත් කිඹුල්වත් නුවර යන්න ඕන. ඒ යනව දැක්කොත් ආව ගමන් ආපයිම නැවත කිඹුල්වත් නුවරට මිනිස්සු දොස් කියන්න පුළුවන්. සුළු මෑණියන්ට බුදුරජාණන් වහන්සේ සැලකුවේ නැහැ කියලා. ඊළඟට ඒ අය පව් කර ගන්නවා. ඒක මටත් හොඳ නැහැ, මම සුළු මෑණියෝ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න හොඳ නැහැ කියලා විහාරයට ඇතුල් නොවී විහාරේ දොරකොඩ ඉඳලා පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේට පණිවිඩයක් යවනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. ඇයි ගෞතමිය සුළු මෑණියෝ ඇයි? ඒ වෙලාවෙදි ප්‍රජාපති ගෞතමී තෙරණිය කියනවා අපි ආවේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලගෙන. ඒ නිසා අපිට පැවිදි බව ලබා දෙන්න කියලා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නට කියලා කිව්වා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා කියනවා මහා ප්‍රජාපති ගෞතමී සුළු මෑණියන් වහන්සේ ඔබ වහන්සේ බැහැ දකින්ට ඇවිදිලා පැවිදි භාවයේ ඉල්ලනෝ කාන්තාවන්ට. ස්වාමිනි භාගතුන් වහන්සේ පැවිදි බව ලබා දෙන්න පළවෙනි වතාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ. නැවතත් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියන අනේ ස්වාමිනි භාගතුන් වහන්සේ සුළු මෑණියන් වහන්සේ ඔබ වහන්සේට බොහෝම උපකාර කළා නෙව. අන්න ඒ නිසා සුළු මෑණියන් ඇතුළු අර රාජකුමාරිකාවන්ට පැවිද්ද ලබා දෙන්න භාගතුන් වහන්සේ කැමති වුණේ නැහැ. තුන්වෙනි වතාවෙත් ආනන්ද ස්වාමින් වහන්සේ කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට ලේ ටික කිරි කළා පෙව්ව ඔබගේ සුළු මෑණියන් වහන්සේ ඔබ බිහි කරපු මහා මායා දේවිය කරුලිය කරාට පස්සේ ඔබ වහන්සේගේ මෑණියෝ හැටියට මේ සුළු මෑණිය ඔබ වහන්සේට ගොඩාක් උපකාර කළා තියෙනවා. ඒ නිසා ස්වාමීනි ප්‍රජාපති ගෞතමියට පැවිද්ද ලබා දෙන්නට කියලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරනවා ආනන්ද
මේ අෂ්ටගරු ධර්ම තිබෙනවා. මෙන්න මේ අෂ්ටගරු ධර්මයන් ප්‍රජාපති ගෞතමී සුළු මෑණියන්ට ගිහිල්ලා කියන්න. ඒ අෂ්ටගරු ධර්මයන් එතුමිය පිළිගත්තොත් පැවිදි බව ලැබෙන බව කියන්න. දැන් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එතනින් පිටත් වෙලා ගිහිල්ලා ප්‍රජාපති ගෞතමී ඇතුළු 500ක් දෙනාටම අර අෂ්ටගරු ධර්ම කිව්වා. අෂ්ටගරු ධර්ම අහලා ඉවර වෙනවත් එක්ක ප්‍රජාපති ගෞතමිය සාදුකාර දෙනවා. කොච්චර හොඳයිද? ඒ නිසා මම මේ සියල්ල මේ විදිහටම පිළිගන්නවා. සාදු සාදු කියලා අනුමෝදන් වුණා, සතුටු වුණා. දැන් නැවත පෙරලා පින්වතුනි ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණලා කිව්වා මේ ප්‍රජාපති ගෞතමිය අෂ්ටගරු ධර්මයන් පිළිගත්තා, පිළිගන්න කැමති. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් ආනන්ද, ඒ ප්‍රජාපති ගෞතමිය ඒ අෂ්ටගරු ධර්මයන් මොහොතක එක සිතින් පිළිගත්තාද? ඒ පිළිගන්නවා සමගම ඔහුන්ට පැවිදි බව ලැබුණා, උපසම්පදාවත් ලැබුණා කියලා. අන්න පින්වතුනි කාන්තාවන්ට පැවිද්ද ලැබුණු විදිහ. දැන් ප්‍රජාපති ගෞතමී තෙරණිය ඇතුළු අර භික්ෂුණීන් 500 දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳ වැටිලා බොහෝම ආදරයෙන් වන්දනා කරලා පෙරලා වඩිනවා. පින්වතුනි දැන් ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය බුදුරජාණන් වහන්සේ හම්බෙන දවසක් වඩිනවා. වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා, මට ධර්ම අවබෝධය කරගන්නට බණ ටිකක් කියන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්මය අහගත්ත මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය ධර්මයේ පුරුදු කරලා ප්‍රගුණ කරලා වීරිය වඩලා රාග දේශ මෝහ ආදී සියලු කෙලෙස් ධර්ම නැති කරලා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිබියා සමග පින්වතුනි මහරහත් භාවයට පත් වුණා. කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියෝ. පින්වතුනි මේ ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය දැන් අර 500ක් භික්ෂුණීන් වහන්සේලා සමග බොහෝම සතුටින් ධර්මයේ හැසිරෙමින් වාසය කරනවා. මේ අතර බුදුරජාණන් වහන්සේට ප්‍රජාපති ගෞතමිය කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අපට ධර්ම දේශනා කරන්නට වඩින අකමැති. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, මෙවර භික්ෂුණීන් වහන්සේලාට බණ කියන්නට කාටද වාරයේ පැමිණලා තිබෙන්නේ? ස්වාමිනී භාගතුන් වහන්සේ නන්දක ස්වාමින් වහන්සේටයි මෙවර භික්ෂුණීන් වහන්සේලාට බණ කියන්න තියෙන්නේ. දැන් භික්ෂුණීන්ට බණ කියන්නට වාර වශයෙන් බෙදලා ඊට අදාළේ භික්ෂුන් වහන්සේ නැත්නම් මහරහතන් වහන්සේ තමයි භික්ෂු ආරාමයට ගිහිලා බණ දේශනා කරන්නේ. එදා බණ කියන්නට තිබුණේ කාටද? නන්දක ස්වාමින් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කියනවා නන්දක භික්ෂුවට එන්ට කියන්න. නන්දක මහරහතන් වහන්සේ වැඩියා. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි බ්‍රාහ්මණය ඔබ භික්ෂුණීන්ට ධර්ම දේශනා නොකරන්නේ? ඔබ භික්ෂුණීන්ට ධර්ම දේශනා නොකර කවුද ධර්ම දේශනා කරන්නේ? ඒ නිසා ඔබ ගිහිල්ලා භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්නට කියලා කිව්වා. මේක අහපු නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණී ආරාමයට වඩිනවා. පින්වතුනි නන්දක ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්නට අකමැති වෙච්ච කාරණයක් තියෙනවා. ඔය නන්දක ස්වාමින් වහන්සේ කලින් රජ වෙලා හිටියා. ඒ රජුරුවන්ගේ අන්තපුරේ හිටපු කාන්තාව 500 තමයි අර
පැවිදි බව ලබාගෙන ඉන්න භික්ෂුණීන් වහන්සේලා. නන්දක මහරහතන් වහන්සේ හිතනවා යම් හේකින් එර්ධි බල තිබෙන රහතන් වහන්සේ කෙනෙක් බැලුවොත් මේ නන්දක ස්වාමින් වහන්සේ වැඩම කරලා භික්ෂුණී ආරාමෙට අර භික්ෂුණීන් වට කරගෙන බණ කියනවා. මේ පරණ පුරුද්ද තාම තියෙනව නේද කියලා හිතන්න පුළුවන්. මොකද්ද? කලින් රජුරුවන්ගේ කාලේ අන්තපුරේ හිටපු කාන්තාව 500 නෙවාර. ඒ නිසායි නන්දක ස්වාමින් වහන්සේ ටිකක් මැලි වුණේ බණ කියන්නට යන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියපු නිසා නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණී ආරාමයට ගිහිල්ලා ධර්ම දේශනාව පටන් ගත්තා. නොතේරෙන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕන. මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. මේ විදිහට කියලා නන්දකෝවාද සූත්‍රයේ බොහොම ලස්සන දේශනයක්. ඒ දේශනාව දේශනා කරනවා. මේ දේශනාව අහගෙන හිටපු අර භික්ෂුණීන් වහන්සේලා 500න් අවසාන භික්ෂුණිය දක්වා සියලු දෙනා මාර්ගඵල ලබනවා. අවසාන කෙනා සෝතාපන්න ඵලයටපත් වෙනවා. පින්වතුනි එදා මේ නන්දකෝවාද සූත්‍ර දේශනාව දේශනා කළා. නන්දක ස්වාමින් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ අහනවා නන්දක ඔබ බණ කිව්වද? එහෙමයි භාගතුන් වහන්සේ. එහෙමනම් ඔබ හෙටත් ගිහිල්ලා ඔය දේශනාවේ විදිහටම දේශනා කරන්නට ඕන. මොකද්ද කිව්වේ? පහුවෙන්දනට ගිහිල්ලා ඒ ධර්ම දේශනාව නන්දකෝවාද සූත්‍රයේ ඒ විදිහට දේශනා කරන්න. පින්වතුනි නන්දක මහරහතන් වහන්සේ භික්ෂුණී ආරාමයට වැඩම කළා. අර භික්ෂුණීන් වහන්සේලාට අර නන්දකෝවාද සූත්‍ර දේශනාව දේශනා කරනවා. ඒ දේශනාව අවසාන වෙද්දි පින්වතුනි ඒ සියලුම භික්ෂුණීන් වහන්සේලා රාග දේශ මොහ දුරු කළා. කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ආදී සියලු ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරලා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන සහිතව ෂට් අභිඥා සහිතව මහරහත් භාවයටපත් වෙනවා. සියලුම දෙනා වහන්සේලා මහරහත් භාවයටපත් වුණා. දැන් මේ ධර්ම දේශනාව සාර්ථකයිනේ. නන්දකෝවාද සූත්‍රය. දෙවනි වර අහනකොට සියලු දෙනාම රහත් වුණා. දැන් පින්වතුනි සියලුම රහත් තෙරණින් වහන්සේලා මහා ප්‍රජාපති ගෞතමී මහා රහත් තෙරණිය සමග බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. පැමිණලා වන්දනා කරලා එකක් පසක වාඩි වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ සියලුම රහත් තෙරණින් වහන්සේලා මැද ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියට පදවියක් දෙනවා. මොකද්ද? ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤෝනං යදිදං මහා ප්‍රජාපති ගෞතමී මේ මහා ප්‍රජාපති ගෞතමී මගේ මේ ශාවිකාව පැවිදිව බොහෝ කල් ගත කරපු බොහෝ අත්දැකීම් ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබා දුන්නා. එතකොට අපගේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය පැවිදිව බොහෝ කල් ගත කළ බොහෝ අත්දැකීම් ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයටපත් වුණා. මීට කල්ප ලක්ෂයකට කලින් කළ ප්‍රාර්ථනාව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත නියත විවරණය සම්පූර්ණ වුණා. දැන් පින්වතුනි මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය ඇතුළු ඒ භික්ෂුණීන්ට අග්‍රස්ථාන ලබා දීපු බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයෙන් වැඩියා භික්ෂුණීන් වහන්සේලා ආරාමයට නැවත වැඩම කළා. පින්වතුනි මේ දවසක් ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය පිණ්ඩපාතේ වැඩම කළා. දානි වළඳලා ඵලසමවතින් වැඩ ඉඳලා එයින් නැගී සිටලා කල්පනා කරනවා. ඒ වෙලාවේ හිතට ලොකු සතුටුයි. තමන් ලැබූ අරහත්ත්වයේ පිළිබඳ ලොකු සතුටක් තියෙනවා. තමන් බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියෝ බුදුරජාණන් වහන්සේව හදා වඩාගත්තේ ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියයි. දැන් මේ මහරහත් තෙරණියගේ මේ සතුටු සිතින් ඉඳිද්දි තමන්ගේ මුවින් මෙවැනි ගාථාවන් පිට වෙනවා. ඒ ගාථාවන්ට කියනවා මොනවද?
තේරි ගාථා. බුද්ධ වීර නමෝත්‍යත්තු සබ්බ සත්තානමුත්තම යෝමන් දුක්ඛං පමෝචේසි අඤ්ඤංච බහුකං සුඛං කියලා බුදු මේ ප්‍රජාපති ගෝතමිය මේ තේරි ගාථාවේ පළමුවෙන්ම වදාළා. බුදුරජාණන් වහන්සේ මහා වීරවන්තයි. මහා වීරියකින් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මටත් බොහෝ ජනතාවටත් සසර දුකින් අත මිදෙන්නට නිවන් අවබෝධ කර ගන්නට උපකාර කරේ ඔබ වහන්සේ කියලා තේරි ගාථාවේදී ප්‍රජාපති ගෞතමී දේවිය කියනවා. සබ්බ දුක්ඛං පරිඤ්ඤාතං හේතු තණ්හා විසෝදිතා භාවිතෝ අට්ඨංගිකෝ මග්ගෝ නිරෝධෝ පුස්තෝමය. මම දුක සම්පූර්ණයෙන්ම පිරිසිදු දැක්කා. ජාති ජරා මරණ ආදී සියලු දුක පිරිසිදු දැක්කා. හේතු තණ්හා විසෝසිතා මේ දුක හදන්නට හේතු වෙච්ච තණ්හා මම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. නැති කළ දැම්මා. භාවිතෝ අට්ඨංගිකෝ මග්ගෝ නිරෝධෝ පුසිතෝමයා කියලා වදාළා. මම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම වඩලා තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා අමා මහ නිවන අවබෝධ කරගත්තා. පෙර ජීවිතවලදී සසරේදී මම එක් වතාවක් පියා වෙලා හිටියා. එක වතාවක් මම පුතා වෙලා හිටියා. එක වතාවක් මම මෑණියෝ වෙලා හිටියා. තව වතාවක මම සහෝදරය වෙලා හිටියා. තවත් වතාවක මම ආච්චි අම්ම වෙලා හිටියා. ඒ සාංශාරික ගමනක් තමයි මම ඇවිදගෙන ආවේ. දිට්ඨෝ හිමේසෝ භගවා අන්තිමෝයං සමුස්සයෝ විකකීනෝ ජාති සංසාරෝ නතිධානි පුනබ්බවෝ. මා විසින් ඒ බුදුරජාණන් වහන්සේව දැකගත්තා. මේ මාගේ අන්තිම උපතයි. විකකීනෝ ජාති සංසාරෝ මම මේ සසර ඉපදීම සම්පූර්ණයෙන්ම නැති කරගත්තා, කෙලවර කරගත්තා සාංශාරික ගමන. නතිධානි පුනබ්බවෝ නැවත ඉපදීමක් නැහැ. ආරද්ධ විරියේ පහිතක්කේ නිච්ඡං දල්ල පරක්කමේ සමග්ගේ ශාවකේ පස්සේ ඒසා බුද්ධාන වන්දනා. පටන්ගත් වීරිය ඇති එකඟ කළ සිත් ඇති නිතරම දැඩි උත්සාහයෙන් යුතුව වීරිය කරන සමගි සම්පන්න වූ ශ්‍රාවකයන් දැකීම දකින්ට ලැබීම බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවයි. මේ ගාථාව කියන්නටත් හේතුවක් තියෙනවා. දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේට කිවිසුමක් ගියා. ඒ වෙලාවේදී මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය කියනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. බොහෝ කාලයක් වැඩ සිටිනසේක්වා. කල්පයක් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස වැඩ සිටිනසේක්වා කියලා කිව්වා. මේ තථාගත බුදුරජාණන් වහන්සේට තිබෙන මේ ගෞරවය ආදරය නිසා තමන්ගේ පුතා බැවින් මේක කිව්වා. කිව්වම් බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රජාපති ගෞතමිය ඔය විදිහට බුදුරජාණන් වහන්සේලා වදින්න එපා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ රහත් තෙරණිය ස්වාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේලා කොහොමද වදින්න ඕන? අන්නේ වදින්න ඕන විදිහ තමයි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. කොහොමද? ආරද්ධ විරියේ පහිතක්කේ නිච්ඡන් දල්ල පරක්කමේ සමග්ගේ ශාවකේ පස්සේ සම්බුද්ධාන වන්දනා. පටන්ගත් වීරිය ඇති එකඟ කළ සිත් ඇති දැඩි උත්සාහයෙන් සමගි සම්පන්නව ආශ්‍රව දුරු කරපු ශ්‍රාවකයන් දකින්ට ලැබීම තමයි
බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව. අන්න බලන්න. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන, ඒ ධර්මයේ පුරුදු කරගන්න පුරුදු කරපු අය දකින්ට ලැබීම බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව. පින්වතුනි, මේ විදිහට ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය තේරී ගාථාවන් වදාලා. පින්වතුනි, දැන් ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය විශාලා මහනුවර ලස්සන භික්ෂුණී ආරාමයක වැඩ ඉන්නවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ගන්ධ කිලියේ තමයි වැඩ සිටියේ. එදා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය පිණ්ඩපාතේ වැඩම කරලා දානි ලබාගෙන ඒ දානි වළඳලා විවේකයෙන් වැඩ ඉන්නවා. වැඩ ඉඳලා ඵල සමවතර සමවැදලා ඊන් නැකිටලා කල්පනා කරනවා මගේ ආවිස බලන්න ඕන. බැලුව බලනකොට ආවිස ඉවරයි. දැන් ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියගේ ආවිස කොච්චරද? 120යි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ 120යි. එතකොට ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියත් බොහොම දීර්ඝ ආයුෂ තියෙන උත්තමාවිය. අවුරුදු 120ක්. දැන් බලනකොට ආයුෂ හවර වෙලා කල්පනා කරනවා මම දැන් බොහොම වයෝවෘද්ධයි. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්ද නන්ද රාහුලයන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලා කිසි කෙනෙකුගේ පිරිනුවම් පෑමක් මට දකින්ට නොලැබේවා. මම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන වන්දනා කරලා ඒ මනෝභවිනීය මහරහතන් වහන්සේලාත් වන්දනා කළා මම අනුපාදශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පෑවොත් හොඳයි කියලා හිතට අදහසක් ආවා. ආයු සංස්කාර ධර්ම අතහැරියා. දැන් පිරිනුවම් පාන්නට හිතුවා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන. මේ ගෞතමී මහරහත් තෙරණිය එක්ක හිටව 500ක් භික්ෂුණීන් වහන්සේලා පැම් පහසු වෙලා එයින් ගොඩ වෙලා අවුවෙන් ශරීරය වේලමින් ඉන්න වෙලාවේ ඒ තෙරණින් වහන්සේලාට හිතේ ওই අදහසම ඇති වෙනවා. මොකද්ද? පිරිනුවම් පෑවොත් හොඳයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා, මනෝභවනීය මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ පිරිනුවම් පෑම දකින්න නොලැබුණොත් හොඳයි. මේ ආයු සංස්කාර ධර්ම අතහැර දාලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන පිරිනුවම් පෑවොත් හොඳයි කියන අදහස ඇති වෙනවා. එකම වෙලාවේ මේ වෙලාවේ පින්වතුනි අහස ගිගුම් දෙන්න පටන් ගන්නවා. මේ පොළව කම්පා වෙනවා. දෙවරු දිව්‍ය භාණ්ඩ වාදනය කරනවා. ඒක දැනගත්ත දේවතාව අඬන්න පටන් ගන්නවා. පරිසරයේ ලොකු වෙනසක් ඇති වුණා. මේක දැකපු භික්ෂුණීන් වහන්සේලා ඉක්මනටම මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය ඉන්න තැනට ගිහිල්ලා වන්දනා කරලා කියනවා උතුම් උත්තමාවිය මෙන්න මේ වගේ දෙයක් වුණා. අහස ගිගුම් දෙනවා, හෙනහඬ පැතිරෙනවා. මේ පරිසරයේ මහා වෙනසක් සිද්ධ වෙනවා. කාරණේ මොකද? ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය කියනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන පිරිනුවම් පාන්නට තීරණය කළා. ඒ වෙලාවේ අර රහත් තෙරණින් වහන්සේලා කියනවා අපිත්
ඔය අදහසම අපේ හිතෙත් ඇති වුණා. එහෙමනම් මහරහත් තෙරණින් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළ අවසරගෙන පිරිනුවම් පාමු. දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියත් අර භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා ඒ භික්ෂුණී ආරාමයෙන් පිටත් වෙනවා. ඒ ආරාමේ වැඩ ඉන්න දෙවිවරු අඬන්න පටන් ගන්නවා. මහරහත් තෙරණිය නැවත හැරිලා ආරාමේ දිහා බලලා පිටත් වෙලා වඩිනවා. වඩිනකොට මේ කාරණය දැනගත්ත පින්වතුන් සදහැවත් උපාසිකාවන් මහමගට ඇවිදලා අඬන්න පටන් ගන්නවා. කිහෙල් ගස් කඩා වැටෙනවා වගේ වැටෙනවා, වැටිලා අඬනවා. අනේ අපි අපේ පින් මදිකමක මහත ඔබතුමිය දැම්ම පිරිනුවම් පාන්නට එපා. තව চিරාත් කාලයක් අපිට අනුකම්පාවෙන් වැඩ ඉන්නට කියලා කියනවා. මේ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමී රහත් තෙරණිය කියනවා, දියණිවරුනේ මේක අඬන්න ඕන වෙලාවක් නෙමෙයි, දුක් වෙන්න ඕන වෙලාවක් නෙමෙයි, සතුටු වෙන්නට ඕන කාලයක්. මම වඩින්නේ නිවනට, මම ජාති ජරා මරණ දුක් වලින් නිදහස් වුණ, දුකෙන් නිදහස් වුණ, තණ්හාව නැති කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය වැඩුවා. එබැවින් මේක සතුටු වෙන්නට ඕන. මම බොහොම උත්සාහයෙන් කාන්තාවන්ට පැවිදි ඉල්ලගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්. ඔබත් ඒ ලබාගත් පැවිද්ද අනුගමනය කළා, ආරද්ධ වීරියෙන් කටයුතු කළා, සීල සමාධි ප්‍රඥා වඩා ධර්ම අවබෝධ කරගන්නට. අඬන්න ඕනේ නැහැ, මේ කඳුළු වලින් වැඩක් නැහැ කියලා බණ කිව්වා. දැන් මහා ප්‍රජාපති ගෝතමේ බුදුරජාණන් වහන්සේ ළඟට අර රහත් තෙරණින් වහන්සේලා සමග යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා වැඩ ඉන්නවා. ඒ වෙලාවේදී කියනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ, මම දැන් අවුරුදු 120ක් ජීවත් වුණා. මම ඔබ වහන්සේට මගේ ලේ ටික කිරි කරලා පෙව්වා. ඔබ වහන්සේව හදා වඩා ගත්තා. ඔබ වහන්සේ පෝෂණය කළා. ස්වාමීනි භාගතුන් වහන්සේ, ඔබ වහන්සේ මගේ පියාණන් වහන්සේ. මම ඔබ වහන්සේගේ මෑණියන් වහන්සේ. මම ඔබ වහන්සේගේ රූපකාය පෝෂණය කළා. ඔබ වහන්සේ මගේ ධර්මකාය පෝෂණය කළා. නිවන් දකින්නට මඟ කියලා දුන්නා. ස්වාමීනි භාගතුන් වහන්සේ, ඔබ වහන්සේ අපිට මට පිරිනුවම් පාන්නට අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා, පිරිනිවීමට වඩින්ට කැමති කෙනෙකුට මම කුමක් කියන්නද? අර භික්ෂුණීන් වහන්සේලාත් ඉල්ලනවා පිරිනුවම් පාන්නට අවසර. එහෙනම් පිරිනුවම් පාන්නට අවසර ඉල්ලන අයට මම කුමක් කියන්නද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් පිරිනුවම් පාන්නට අවසර ලැබුණා. පින්වතුනි, මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, සමහර අඥාන පිරිස් ඉන්නවා. මේ ධර්මයේ අනුගමනය කරන, ධර්මයේ පුරුදු කරන උත්සාහයක් නැති පිරිස් ඉන්නවා. ඒ අයට මේ කාන්තාවන්ගේ අවබෝධය, මහරහත් භාවයේ පිළිබඳව තේරුම් ගන්නට එර්ධිපාතිහාරය පානට කියලා. ඒ වෙලාවෙත් ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය අහසට පැන නැගිලා නොඑක ආකාර එර්ධිපාතිහාරය පානවා. හිරිසඳු මේ ඇඟිලි දෙකෙන් වසා ගන්නවා. අහසේ කුරුල්ලෙක් වගේ පළගම් බැදගෙන වඩිනවා. ජලයේ මත ඇවිදිනවා, පොළවේ කිමිදෙනවා. මහා සක්විති රජ කෙනෙක් පරිවාරයත් සමග අහසේ මවනවා, හස්තියෙක් මවනවා, ඇතෙක් මවනවා, සිංහයෙක් මවනවා. මේ වගේ මහා පාතිහාරයේ පාල මේ අවුරුදු 120ක් වෙච්ච මහතරහත් තෙරණිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා. එතනදී පින්වතුනි අහන, ඔබට මෙවැනි හැකියාවක් ලැබුණේ කොහොමද කියලා වටේ ඉන්න පිරිස. ඒ වෙලාවේදී ප්‍රජාපති ගෝතමී අර මං කලින් ඔය ඇත්තන්ට පැහැදිලි කළ උප්පත්ති කතාව, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ගත්ත ඒ තැම්පටන් කතාව දේශනා කරනවා. පින්වතුනි ඊළඟට අර අනිත් රහත් තෙරණින් වහන්සේලාත් අහසට පැන නැගිලා මහා පාතිහාරයන් පවත්වලා එතනින් බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අවසරගෙන පිරිනුවම් පාන්න පිටත් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා සමග ප්‍රජාපති ගෝතමී සුළු මෑණියන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් පසුපසින් විහාරයේ දොරටුව දක්වා වඩිනවා. බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙක් පිටුපස්සෙන් වඩින්නේ නැහැ. වැඩියොත් ඒක ඔරුතු දෙන්නෙත් නැහැ. එච්චරට කෘතගුණ සැලකීමක් වශයෙන් ප්‍රජාපති ගෝතමී පිටිපස්සෙන් වැඩියා. ඒ වෙලාවේදී පින්වතුනි ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියත් අනිත් රහත් තෙරණින් වහන්සේලාත් වන්දනා කළා. එතනින් පිටත් වෙලා
භික්ෂුණී ආරාමයට ගිහිල්ලා අඩපළඟක් බැඳගෙන වැඩ ඉඳලා පළවෙනි ධානයට සමවදිනවා, දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයට සමවදිනවා. ඉන්පස්සේ පිළිවෙලින් පිංගතුනි ආකාස සංඥායතනය, නිවසන්නා නා සංඥායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නිවසන්නා නා සංඥායතනය දක්වා අනුපිළිවෙලින් සමවැදලා නැවත ප්‍රතිලෝම වශයෙන් ආයි පළවෙනි ධානයට ඇවිදිලා ආයි දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දක්වා සමවැදලා එයින් නැකිටලා පිරිනුවම් පානවා. පින්වතුනි මේ වෙලාවේදී අර වගේම පරිසරයේ ලොකු වෙනසක් වෙනවා. අහස් කුස ගිගුම් දෙනවා, මහ පොළොව කම්පා වෙනවා, දෙවුරු අඬා වැළපෙනවා. පින්වතුනි මේ විදිහට මේ ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය ඇතුළු 500ක් දෙනා රහත් තෙරණින් වහන්සේලා පිරිනුවම් පානවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා ගච්ඡානන්ද නිවේදේහි භික්ඛූණං මාතු නිබුතීති. ආනන්දය භික්ෂුණීන්ට දැනුම් දෙන්න මගේ මෑණියන් වහන්සේ පිරිනුවම් පා බව. පින්වතුනි ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ සියලු භික්ෂු සංඝයාට දැනුම් දෙනවා මහා ප්‍රජාපති ගෝතමී සුළු මෑණියෝ පිරිනුවම් පෑවා කියලා. පින්වතුනි මේ විදිහට භික්ෂු සංඝයා එකතු වෙනවා. එකතු වෙලා ඒ ප්‍රජාපති මහරහත් තෙරණියගේ ඒ ශරීරය රත්තරණින් හදපු කුළු ගේක තැම්පත් කරලා ඒ දේහය සතරවරන් දෙවුරු අරගෙන වඩම්මගෙන යනවා ආදාහනය කරන්න. සක් දෙවිඳු විස්කම් දෙව්පොතු ඇතුළු අනිත් දෙවරු අනිත් රහත් තෙරණින් වහන්සේලාගේ කුළුගෙවල් ඒ රණින් කළ කුළුගෙවල් වල තැම්පත් කළ අරගෙන යනවා. සියලු තෙරණින් වහන්සේලා ඉස්සරහෙන් අරගෙන යනවා. ප්‍රජාපති මහරහත් තෙරණියගේ දේහය පිටුපසින් සතරවරන් දෙවරු බාහුව මත තියාගෙන අරගෙන යනවා. සියලු දෙව් බඹුන් පූජා උපහාර දක්වනවා. අහසින් දිව්‍ය නාද පැවැත්වෙනවා, මල් වරුසා ඇද හැලෙනවා. දෙවරු බ්‍රහ්මවරු අසුරයන් සියලු දෙනාම පින්වතුනි පූජා උපහාර දක්වනවා. මහා ආශ්චර්යයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රුවන මනෝභවනීය සියලු මහා සංඝ රත්නයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඇතුළු සියලු රහතන් වහන්සේලා අර ප්‍රජාපති ගෝතමියගේ කුළුගේ පිටිපස්සෙන් වඩිනවා. මෙවැනි ආශ්චර්යයක් පින්වතුනි දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිවස සිද්ධ වුණේ නැහැ කියලා. කාරණේ මොකද? පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකොට පෑවට පස්සේ භික්ෂු සංඝයා රැස් කරන්නට එකතු කරන්නට කවුරුවත් හිටියේ නැහැ, කලේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ විසින්ම තමන්ගේ සුළු මෑණියන් වහන්සේගේ පිරිනුවම් පෑම සඳහා භික්ෂු සංඝයා එකතු කරනවා. එතකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩ ඉනවා. සියලු මහරහතන් වහන්සේලා වැඩ ඉනවා. 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා. පින්වතුනි මහා ආශ්චර්යයක් සිද්ධ වෙනවා. ඒ ආශ්චර්යය පින්වතුනි සම්බුද්ධ පරිනිර්වාණ දිවස් සිද්ධ වුණේ නැහැ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි සෑහෙන්න සතුටු වෙන්න ඕන මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය පිළිබඳව. පින්වතුනි ඒ වෙලාවේ සුවඳ පැන් වඩමින් සුවඳ මල් දමමින් අර මහරහත් තෙරණින් වහන්සේ ඇතුළු සියලු රහත් තෙරණින් වහන්සේලාගේ කුළු ගෙවල් ආදාහනය කරනවා. ආදානයේදී පින්වතුනි ශරීරයේ සියලු කොටස් දෙවි අලු වී යනවා. සියලුම අස්ථි ධාතුන් ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අතට ආනන්ද ස්වාමින් වහන්සේ අර සියලු අස්ථි ධාතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමී රහත් තෙරණියගේ පාත්‍රයට අරගෙන ඒ අස්ථි ධාතු සහිත පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ අතට දෙනවා. ශ්‍රී හස්තයට. ඒක ලබාගත් බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාරනවා. අහෝ අච්චරියං මහියං නිබ්බුතායාපි මාතුයා ශරීර මත්ත සේසාය නති සෝකං පරිද්දවෝ නසෝ වියාපරේ සංසා තින්න සංසාර සාගරා පරිවජ්ජිතස්ස තාපා සීති භූතා සුනිබ්බුතා. තථාගත බුදුරජාණන් වහන්සේ වදාරනවා අහෝ ආශ්චර්යයක්. මගේ මෑණියන් වහන්සේ ශරීරයේ ඉතුරු කළා පිරිනුවම් පාපු වෙලාවෙවත් මගේ හිතේ කිසිම ශෝකයක් හටගත්තේ නැහැ කියලා. බලන්න බුද්ධ හිතේ ස්වභාවය, රහත් හිතේ ස්වභාවය. සසරින් එතර වෙච්ච එතුමිය සියලුම දුක් දුරු කරන්නට යෙදුණා. පිරිනිවනට වැඩි ඒ නිසා කවුරුවත් ශෝක වෙන්නට ඕනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පණ්ඩිතාසාසි මහා පඤ්ඤා පුතු පඤ්ඤා තතේවච රත්තඤ්ඤෝ භික්ඛුනී තංසා ඒවං ධාරේත භික්ඛවෝ.
ඒ මහරහත් තෙරණිය මහා පඬිතයි නැනවත් මහා ප්‍රඥාවෙන් සමන්විතයි. එසේම භික්ෂුණීන් අතර බොහෝ අධ්‍යක්ීන් ඇති බොහෝ කල් පැවිදිව හිටපු භික්ෂුණීන් වහන්සේ නමක්. ඒ විදිහට පින්වත් මහණෙනි ඒවන් දහරේත භික්කවෝ මහණෙනි ඒ විදිහට දරා ගන්නට ඕන. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉද්ධියාච වසීයාසී දිබ්බාය සෝත ධාතුයා චේතෝපරිය ඥානස්ස වසීයාසීච ගෝතමි. එර්ධි බලයෙන් යුක්තයි එතුමිය. දිබ්බ සෝත ඥානයෙන් යුක්තයි. පරිසිද්ධන්නා වූ නුවණින් යුක්තයි. ඉඳුරන් සියල්ලම උන්වහන්සේ වසාගෙනයි හිටියේ. පුබ්බේ නිවාසං අඤ්ඤාසී දිබ්බ චක්කු විසෝදිතං සබ්බාසව පරික්ඛේනා නත්ති තස්ස පුනබ්බවෝ. පෙර විසූ සියලු ජීවිත දකින්නට එතුමියට පුළුවන්. දිවස් නුවණ හොඳට පිරිසිදු කරගත්තා. සියලුම ආශ්‍රව ධර්ම නැති කළා. ඇයට නැවත ඉපදීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අත්ථ ධම්ම නිරුත්තීසු පටිභාගේ තතේවච පරිසුද්ධං අහූ ඥානං තස්මා සෝචනීයාන සා. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන ධර්මයන් එතුමිය උපදවා ගත්තා. එතුමිය සම්පූර්ණයෙන්ම ඥානීය පිරිසිදු කරගත්තා. ඒ නිසා එතුමිය ගැන කිසි කෙනෙක් ශෝක කරන්න ඕනේ නැහැ. අත්ත දීපා තතෝ හෝත සතිපට්ඨාන ගෝචරා භාවෙත්වා සත්ත බොජ්ජංගේ දුක්ඛ සන්තං කරිස්සත. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තමාව දූපතක් කරගෙන වාසය කරන්නට සතිපට්ඨාන ගෝචරා සතිපට්ඨානෙ හැසිරෙන්න භාවෙත්වා සත්ත බොජ්ජංගා සත්ත බොජ්ජංග ධර්ම වඩන්නට සියලු දුකින් නිදහස් වෙන්නට කියලා තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බුද්ධ දේශනාවත් සමග ඒ මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියගේ ඒ චරිතාපදාන දේශනාව අවසන් වෙනවා. ඒ නිසා පින්වතුනි හැමදෙනාම ඒ සුළු මෑණියන් වහන්සේ වූ මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය පිළිබඳව චිත්තප්‍රසාදය උපදව ගන්නට එතුමියට ගරු කරන්නට බුදුරජාණන් වහන්සේගේ මෑණියන් එහෙමනම් අපිත් මෑණියන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව එක ගාථාවක දේශනා කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශාවිකාවන් ඒ බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ ඒ බුද්ධ මාතාවට ගරු කළ යුතුයි කියලා. පින්වතුනි ඒ නිසා අප හැම දිනාගෙම ගෞරවය අපගේ ඒකාන්ත වන්දනාව ඒ මහරහත් තෙරින් වහන්සේ සඳහා වේවා. අප විසින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තියත් ඒකාන්තයෙන්ම අපට නිර්වාණ සපය පිණිස වේවා වේවා කියලා සාදු කියන්නේ.